නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු වප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුයේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුයේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස යේ බ්‍රාහ්මනා වේදගු සම්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මාස්වාසනාව තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙමාපියන්ට සැලකීම රැක බලා ගැනීම සහ මියගිය පසු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා කියන කාරණාවේ වැදගත්කම නිවනට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද කියන කාරණාව. මේක ඇත්තටම ඉතාම වැදගත් මාතෘකාවක්. මොකද අද ගොඩක් දෙනෙක් මේ නිර්වාණ මාර්ගය ගැන කතා කරනකොට නිකන් ඉඳලා නිවන් දකින්න හරි කැමති. මුකුත් නොකර ඒකට කල යුත්තේ විය යුත්තේ අඳුන ගන්න නැතුව කවුරු හරි කෙනෙක් මට දේශනාව කරන්න. එතකොට මේ දේශනාව අහගෙන මං ඉන්න තැනම සෝවාන් වෙන්නම් කියලා වගේ තමයි ගොඩක් කට්ටිය අද ඉන්නේ. මොකද අර බුදුහාමුදුරයන් කාලේ සමහර කතා අල්ලගෙන බොහෝ දෙනෙක් අද හරිය ලේසියට මේ නිවන් මඟ සමහරු ගන්නවා. බිබී හිටියාම නිවන් දකින්න පුළුවන්, බීලා නිවන් දකින්න පුළුවන්. ඒ වගේ එක එක අර්ථකථන ගන්නවා. ඒ වෙලා තියෙන්නේ ධර්ම මාර්ගය කියන තැන අංශු මාත්‍රයක්වත් හදවතට දැනිලා නෙමෙයි ඒ කතා කරන්නේ. ඒක තමන්ට තේරිච්ච මට්ටමකින් තමන්ට තේරුණා කියලා හිතාගෙන ඉන්න මට්ටමකින් අල්ලගන්න තැනකින් තමයි බොහෝ දෙනෙක් අද නිර්වාණ මාර්ගය ගැන කතා කරන්නේ. ඉතින් එහෙම නෙන්නේ නැතිව ඒ ඇත්තන්ටත් එහෙම කවුරු හරි අද දවසේ නිර්වාණ මාර්ගය වරද්දගෙන ඉන්නවා නම් ඒ ඇත්තන්ටත් නිවැරදි ප්‍රතිපදාව මොකක්ද කියන එක තේරුම් ගන්න උපකාරයක් වෙන අර්ථයෙන් අද දවසේදී මේ දෙමාපියන්ට සැලකීම රැක බලා ගැනීම සහ මිය පරලෝ ගියාට පස්සේ පුණ්‍යානුමෝදනා කිරීම නිවනට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද කියන එක අද විග්‍රහ කරන්නට දේශනාවක් කරන්න හිතුවා. හොඳයි. මේක මුලින්ම මේ කාරණාවට ප්‍රවේශයක් ගන්න දෙමාපියන්ට සැලකීම සම්බන්ධව ධර්මයේ විවිධාකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ එක තැනකදී කියනවා තමන්ව බලා කියාගත්ත තමන්ව බිහි කරපු තමන් බලා කියාගත්ත ආදරණීය අම්මා තාත්තව අවුරුදු 100ක් කරේ තියාගෙන සැලකුවත් ඒගොල්ලන්ට තියෙන ණය ගෙවල ඉවර කරන්න බෑ කියන එක. හැබැයි මව්කිරිය වල ණය ගෙවල ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දෙමාපියෝ තෙරුවණ කෙරෙහි සද්ධාව ඇති කරලා විමුක්තිය සාලසාගෙන සසරින් එතර වෙන අවබෝධයට සපත් වෙන්නට දෙයකට උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි දෙමාපියන්ට දරුවෙක්ට දෙමාපියන්ට කරන්න පුළුවන් ලොකුම සැලකීම. ඒ වගේම තමයි යුතුයකම. ඒතකොට එතෙන්ට එන්නත් ඒ දරුවා හරියට මාර්ගය තේරුම් අරන් ඉන්න ඕනේ. නැත්තම් කොහොමද දෙමාපියන්ට උදව් කරන්නත් විදිහක් නැහැනේ. ඒක නිසා ඇත්තටම නියම යුතුයකම වෙන්නේ තමන්ගේ පැත්තෙන් හරියටම ධර්ම මාර්ගය ප්‍රගුණ කරගන්න එක සහ ඒ මාර්ගය වඩන එක. ඒ වගේම තමයි ඒක ඒ මාර්ගයට එන්න අනිත් අයටත් පුළුවන් විදිහට උදව් උපකාර කරන එක. දැන් කෙනෙක් ඉන්න පුළුවන් මට නිවන් දකින්න ඕනේ නැහැ, මට එහෙම අවශ්‍යතාවයක් නැහැ, මට සංසාරේ යන්න ඕනි කියලා. ඒකට ඒක ඒගොල්ලන් කැමැත්ත, ඒගොල්ලන්ට අවසර දීලා ඒගොල්ලෝ ගමන ඕගොල්ලෝ යන්නේ, අපේ ගමන අපි යනවා කියන තැනින් ඒගොල්ලන්ට ආශිර්වාද කරලා පැත්තකට වෙන එක තමයි හොඳ. බලෙන් නිවන් මඟ දෙන්න යන්න එපා. බලෙන් දෙන්න ගියොත් සමහරට ඒගොල්ලෝ ගැටිලා ඉවර වෙලා අන්තිමට ඒගොල්ලන්ට ලැබෙන්න තියෙන නිවනත් සමහරට ප්‍රමාද වෙන්න පුළුවන්. ඒක නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා කොයිම වෙලාවකවත් තමන්ට දෙන්නලා තියෙන නිවන, තමන්ට තේරිලා තියෙන නිවන බලෙන් දෙදන්න යන්න එපා. ඒක තමයි ප්‍රධානම කාරණාව. නිවන තමන් තුලින් අවබෝධ කරගන්නවා කියන තැනින් මහන්සි වෙලා කල යුත්තේ සහ විය යුත්තේ තේරුම් අරගෙන තමන්ගේ පැත්තෙන් ගමන යන්න. එතකොට වටපිටාවේ ඉන්න පිරිසට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒ ගමනේ එයි. හොඳයි. කොහොම හරි
දෙමාපියන්ට සලකන්නත් ඒ වගේම දරුවන්ට සලකන්නත් කියන තැනින් ඔය දෙමාපියෝ දරුවෝ කියන සහසම්බන්ධතාවය ඇතුලේ තියෙන හොඳම අර්ථය තමයි හැමෝම නිවෙන මාර්ගය තේරුම් ගන්න මහන්සි වෙන එක. ඉතින් ඒ වගේම තමයි මියගිය ඥාතීන්ට මියගිය ඥාතියෙක් අනන්ත සංසාරයේ අප නමින් මියගිය යම්තා පිරිසක් යත්තන් ඒ හැමදෙනාමත් ඒ වගේම තමයි අපිට මේ අත්බැවේ මව්වරු වෙච්ච පියවරු වෙච්ච ඥාති වෙච්ච හිත මිත්‍රාදී පිරිසක් මිය පරලොව ගිහින් ඉන්නවා නම් ඒ ඇත්තන්ව මතක් කරලා ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ වටිනාකම. ඒ කියන්නේ අපි යහපත් කර්ම කරමින් අපි යහපතෙහි හික්මෙමින් ඒ යහපත් ගුණයෙන් යුක්තව අලෝභී අද්වේෂී අමෝහී ගුණයකින් මානසිකත්වයකින් යුක්තව පිනක් අනුමෝදන් කිරීමේ අනුමෝදන් කියන්නේ අනුව සතුටු වෙනවා කියන එක. පිනක් අනුමෝදන් කිරීමේ වටිනාකම සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා කුද්දක නිකායේ කුද්දක පාළියේ තිරෝකුඩ සූත්‍රය. ඒ සූත්‍රය පොඩ්ඩක් අපි විග්‍රහ කරගමු. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. ඥාති ප්‍රේතයෝ තමන් පෙර වසූ ගේ කරාවුත් බිත්තියෙන් පිටතීද ගෘහ සන්දිහි භිත්තීන්දීද සතරමං හන්දී තුම්මං හන්දී යන මේ තන්හිද දොරබා නිසාද සිටිත්. බොහෝ වූ ආහාර පානද ව්‍යාධ භෝජනද පිළිවෙල ඇති කල්හි ඒ പ്രേත ලෝකයේ උපන් සත්වෝ අකුසල කර්ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් ඔවුන් සිහි නොකරයි. දැන් සමහරලාට ආහාර පාන සකස් කරලා ඒගොල්ලන්ව සිහි කරලා ඒගොල්ලන්ට සංඝයාට දානයක් දීලා හරි සමහරලාට ඒගොල්ලන්ව සිහි වෙලා මතක් වෙන්නේ නැහැ කියලා කියනවා අර ඥාති ප්‍රේතයන්ව. මොකද ඒ තරම්ම ඒගොල්ලන්ගේ අකුසලයේ බලවත් නිසා. න්‍යායයන් අතුරින් යම් කෙනෙක් ඔවුන්ට අනුකම්පා කරන්නා වූ වෙද්ද මේ പ്രേත ලෝකවල ඉන්න පිරිස් වලට අනුකම්පා කරන කෙනෙක් වෙනවා නම් ඔහු තුමු මේ පින කරනවා පේන පරලව ගිය අප නෑයන්ට වේවා ඒ නෑයෝ සුවපත් වේවා කියා ඔවුන් අවුත් සිටි කල්හි මේ මියගිය പ്രേත ඥාති പ്രേතයන්ට අරමුණු කරලා පින් අනුමෝදනාවක් කරනවා නම් මේ මියගිය යන් ඥාතියෙක් പ്രേතයෙක් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ හැමදෙනාම අපි විසින් කරන්නා වූ මේ යහපත් කුසල කර්මය තම තමන් විසින් අතහිතදී කරගන්න පින්කමක්සේ දැකබලා සතුටු වෙත්වා අනුමෝදන් වේවා කියලා මේ විදිහට මේ ඥාති ප්‍රේතයන්ට අඳ ගහලා ඒගොල්ලන්ට පුණ්‍යානුමෝදනා කරනවා. මෙන්න මේ විදිහට එකල්හි ඒ නෑයන් උදෙසා පවිත්‍ර වූ ප්‍රවිණීත වූ ආහාර පාන දන් දෙති. ඒ ඥාති ප්‍රේතයෝ දේ දන් දෙන තැනට නොඑක් දිශා භාගයෙන් આવුත් එක්රස් වූ තමන් උදෙසා බොහෝ ආහාර පාන දෙනු ලබන කල්හි සලකා සකසා පින් අනුමෝදන් කෙරෙත්. දැන් එතකොට මේකේ තියෙනවා අර්ථ දෙකක්. එකක් තමයි ඥාති බලිය කියන තැනින් පුබ්බපේත බලිය කියන තැනින් ඥාතීන්ට සහ പ്രേත පිරිස් වලට අපි කරන සංග්‍රහය. ඒතර പ്രേත ලෝකයේ බිය පිරිසට අපි යම්කිසි සංග්‍රහයක් කරනවා නම් ඒක අපිට ආහාරමය විදිහට කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සංඝයා වහන්සේලාට දන් පූජා කරලා ඒ වගේම වස්ත්‍ර පූජා කරලා ඒ පින් ඒගොල්ලන්ට අනුමෝදන් කරන්නත් පුළුවන්. ওই විදිහට ඒම පින් අනුමෝදන් කරනකොට අර പ്രേත පිරිස ඒක දිහා දැක බලා සතුට වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට හිතන්නකෝ කවුරු හරි ප්‍රේණෙක් මිය ගිහලා പ്രേත ලෝකෙක ඉපදිලා ඉන්නවා. එයාගේ දෘෂ්ටියක් තිබ්බා කියලා හිතන්නකෝ. ඔය මේ පන්සල් වෙන හාමුදුරන්ට ආරණ්‍ය වල හාමුදුරන්ට දාන දෙන්න ඕනේ නැහැ. ඔය නැතිබරි නැතිබරි මිනිසුන්ට කැම ටිකක් දීපල්ලා ඊට වැඩිය හොඳයි කියන දෘෂ්ටියකින් හිටපු කෙනෙක් මිය පරලෝ ගියා කියලා හිතන්නකෝ. මිය ගිහිල්ලත් ඒ දෘෂ්ටිය නම් එයා ඉන්නේ. එයා සංඝයාට දෙන දාණය සමහර ලාවට සතුටුවෙන් අනුමෝදන් නොවෙන්න පුළුවන්. ඒකයිකල ඔබ සංඝයාට දන් දෙන එක නවත්තන්න එපා. ඔබ පුළුවන් විතර සංඝයාට දානමාන අපොපස්ථාන කරගෙන ඉදිරියට යන්න. අර පිරිස සංඝයාට දන් දෙන එකට අප හැදෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවට අපි කරන්න ඕනේ දැන් කෙනෙක් මිය ගියාට පස්සේ අපි දන්නේ නැහැ නේ යා මොන දෘෂ්ටි වල ඉඳලා මිය ගියාද කියලා. අපි කරන්න ඕනේ තිරිසන් ලෝකයේ සත්වයන්ට වේවා, പ്രേතයන්ට වේවා, මේක പ്രേත බලියක් විදිහට වේවා. ඊට පස්සේ ඥාති සංග්‍රහයක් විදිහට අපේ ඉන්න සුජීවත් වෙලා ඉන්න ඥාතීන්ට සංග්‍රහයක් කිරීම වේවා. ඒ වගේම තමයි දුප්පත් පුලන්නෝ හිඟන්නෝ ආදී පිරිස අරමුණු කරලා කරන දානයක් වේවා. ඊට පස්සේ කල්යාණ පුතජන සීලවන්තයන් උදෙසා වේවා, ආර්ය මහා සංඝරත්නයේ වේවා කියන තැනින් Tamanට පුළුවන් උපරිම ආකාරයෙන් දානමාන පුරුදු කරන්න. ආන්‍ය දානමාන අපපස්ථානයන් සතුරු සිතින් පූජා කිරීම තුළින් දානය දෙන්න පෙර, දානය දෙන මොහොතේ, දානය දුන්නට පස්සේ හරියට අත් දෙක හොදගෙන දෙනවා වගේ. අත් දෙක හොදනකොට කුණු ටික යනවා වගේ අපි අපේ හිත පිරිසුදු වෙන තැනින්ම දානය පුරුදු කරන්නට ඕනේ. දානය දෙන්නට මහන්සි වෙන්නට ඕනේ. එතකොට ඒ අර්ථයෙන් දන් දීලා පින් අනුමෝදන් කරනවා කියන තැනින් ඒ අර පිරිස අරමුණු කරලා හිඟන්නෙක්ට පුලන්නෙක්ට උදව් කරලා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි പ്രേත ලෝකවල ඉන්න පිරිසට ඥාති බලියක් නැත්නම් සමායන പ്രേත බලියක් විදිහට වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ආහාර භෝජන පූජාවක් තියලා වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවියන්ට කරන පූජාවක් දේව පූජාවක් විදිහට වෙන්න පුළුවන්. ඔය ආදී මොනම හෝ ආකාරයකින් යාග හෝමයක් යහපත් ආකාරයකින් තමන් මේ යාග හෝමයක් සිද්ධ කරලා මේ පුද පූජා සත්කාරයක් සිද්ධ කරලා දානමාන අපෝපස්ථානයක් සිද්ධ කරලා ඒකෙන් ඒ අතහැරීම තුළ තමන්ගේ හිත ප්‍රමෝදයට සතුටටපත් කරගෙන
ඒ තුලින්ම අර ඥාති ප්‍රේතයන් අරමුණු කරලා ඒගොල්ලන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඒක අනුමෝදන් කරන්න. මෙහෙම අනුමෝදන් කරනකොට මේ පින්කම් කරන එක දිහා ඥාති ප්‍රේත පිරිස බලාගෙන ඉන්නවා. දැන් අපි පින්කමක් කරනකොට අපේ හිත වැඩ කරන විදිහ සහ ඒගොල්ලන්ට මේ පින් අනුමෝදන් කරනවද මේගොල්ලෝ සතුටින්ද මේක කරන්න කියන එක ඒගොල්ලන්ට දැනෙනවා. ඔන්න ඔහොම දැනෙනකොට මෙන්න මෙහෙම කියනවා යම් කෙනෙක් නිසා පින් අනුමෝදන් කළ මේ කෙනෙහි සම්පත් ලැබොම්ද ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. දැන් අපි මෙහෙම පින් අනුමෝදන් කරනකොට ඒ පින් දැකලා අරගොල්ලෝ සතුටටපත් වුණොත් අර ඉන්න දුගති තැනක් වේවා ඉන්න පුළුවන් ඒවෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. කියන්නේ අපි වෙනුවෙන් මේ පින්කම් කරලා අපිට මේ පින් අනුමෝදන් කළා වූ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණීම වශයෙන් අපට පූජා කරන ලදී. ඒ තුති කෙරෙත් ඒ දුන් දායකයෝද ඵල රහිතයෝ නොවෙත්. දැන් අර പ്രേත පිරිසක් ඉන්නව නම් ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ දැන් මේ දාණය දීපු පිරිස මේ පින්කම් කරපු පිරිසට ආශිර්වාද කරනවා. අනේ සාදු ඒත් අපි වෙනුවෙන් මෙහෙම පින්කමක් කළා ඕගොල්ලන්ට යහපතක්ම වේවා කියලා. ඒ වගේම තමයි ඒ දාණය දීපු පිරිසටත් යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ. ඒතර ওই විදිහට භාග්‍යතුන් වහන්සේ තිරෝකුඩු සූත්‍රයේ පෙන්නනවා මේ දාණය දෙන පිරිස සහ ප්‍රතිග්‍රහ පාර්ශවය. කියන්නේ දාණය පිළිගන්න පිරිසත් දාණය බාර ගන්න පිරිසත් ඒ දෙපිරිස අතර ඇතිවන මේ සම්බන්ධතාවය. දැන් പ്രേත පිරිසකට දානයක් දෙනවා නම් ඒ പ്രേත පිරිසට දෙන දාණයට කියනවා අපි പ്രേත බලිය නැත්තම් පුබ්බපේත බලිය කියලා. ඒ පුබ්බපේත බලිය කියලා කිව්වහම ඕක අපේ පාරම්පරික සමාජවල තිබිච්ච ක්‍රමයේ තමයි සාමාන්‍යයෙන් සාංගික දානයක් ගෙදර දෙන්න කලින් සාංගික දානයක් ගෙදර දවල් වරුවේ දෙන්න කලින් උදෑසන කාලයේදී තමන්ගේ වත්තේ සීමාවක ආහාර ඒ වගේම තමයි වතුර ඒ වගේම පාවහන් මේ වගේ දේවල් සාමාන්‍ය ඒ වගේ දේවල් ටිකක් ගෙනල්ලා ඉවර වෙලා ඒවා හොඳට සකස් කරලා ඉවර වෙලා අර මේ වත්තේ කෙලවරක තියෙනවා. තියලා ඉවර වෙලා මෙන්න මෙහෙම ආරාධනාවක් කරනවා. මේ අනන්ත සංසාරයේ පුරාවට අප නමින් මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තුට පින් අනුමෝදන් කරන යම්තා പ്രേත කොට්ටාසයක් නැත්නම් සත්ත්ව කොට්ටාසයක් ඇතනම් ඒ හැමදෙනා අද දවසේ අපේ නිවසේ පැවැත්වන සාංගික දාණය කෙරෙහි පැමිණෙත්වා පැමිණ පින් අනුමෝදන් වේවා. ඒ එන පිරිස අතරින් යමෙක් පිපාසයෙන් සිටිනම් ඒන පිරිස අතරින් යමෙක් කුසගිනිව සිටිනම් මේ ආහාර දාණය ඒ ඇත්තන්ට ආහාරයක් වේවා. මේ වතුර ටික ඒ ඇත්තන්ට පිපාසය නිවා ගන්න උපකාරයක් වේවා කියලා 3 වතාවක් කියලා අදිෂ්ඨාන කරලා තියලා එනවා. මේක අර ආරාධනාව කරලා එනවා. එතකොට හිතන්නකෝ දැන් අපි සාංගික දානය කරන වෙලාවට ආරාධනා කරනෝනේ. සාංගික දානයක් කරන වෙලාවට ආරාධනා කරනවා යම්තාක් මිය පරලව ගිය යම්තාක් ඥාතියෙක් හිත මිත්‍රාදියෙක් පින් බලාපොරොත්තු වෙන නම් ඒගොල්ලෝ ඇවිල්ලා මේ පින් අනුමෝදන් වෙන්න කියලා. දැන් හිතන්න කවුරු හරි ඥාතියෙක් ඇවිල්ලා දැන් පින් අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි එයාට දැන් එයා පින් අනුමෝදන් වෙන්න ආවට එයා ඉන්නේ කුසගින්නේ නම් එයා ඉන්නේ පිපාසෙන් නම් එයා සමහරට මෙහෙම හිතන්න පුළුවන්. මට මුංගෙන් මොන පින්ද මං හොඳටම කුසගින්න ඉන්නේ මං හොඳටම පිපාසයෙන් ඉන්නේ මට වතුර ටිකක් දීපියව මුලින්ම කියලා. දැන් වතුර ටිකක් දෙන්න කියලා කිව්වට අපිට ඇහෙන්නේ නැහනේ. හැබැයි දැන් අර වගේ දෙයක් කළාම අර පුබ්බපේත බලියක් අර වගේ තිබ්බට පස්සේ ඒ පිරිස අනේ අර සාංගික දානට එනකොට ඒ පිරිස අතර ඉන්නවා නම් වතුර තිබහයෙන් පිරිසක්. ඒ පිරිස අතර ඉන්නවා නම් කුසගින්නේ පිරිසක්. ඒගොල්ලෝ අර උදෑසන කාලේ අර තියපු අර පුබ්බපේත බලියෙන් දැකබලා සතුටු වෙනවා. ඒකෙන් සතුටු වෙනකොට අනේ අපි වෙනුවෙන් වතුර තියලා අනේ අපි වෙනුවෙන් ආහාර තියලා අනේ සාදු කියලා සතුටු වෙනකොට මේගොල්ලන්ට වතුර ලැබෙනවා. වතුර ලැබෙනවා කියන දැන් අර භෞතික වතුර යනවා නෙමෙයි. අර සතුටටම අපි වෙනුවෙන් මේ වතුර ටික තියලා තියෙන්නේ. අපි වෙනුවෙන් මේ කැම ටික තියෙන්නේ කියන අදහස එනකොටම ඒගොල්ලන්ට සතුටින්ම පිපාසය නිවෙනවා. ඒ සතුටින්ම කුසගින්න නිවෙනවා. ඒ පැහැදුණු මානසිකත්වයෙන් තමයි දහවල් සාංගික දාණයට සම්බන්ධ වෙන්නේ. ඕකට කියන්නේ පෙරේත තටුව නෙමෙයි. ඒ තටුව තියෙන කට්ටඩි මහත්තුරු. පෙරේත තටුවක් තියෙන එක නෙමෙයි මේකට කියන්නේ. මේකට කියන්නේ පුබ්බපේත බලියක් කියන අර්ථයෙන් ඥාති සංග්‍රහයක් කරනවා. ඒ කියන්නේ මියගිය ඥාතීන්ට പ്രേත වෙලා ඉන්න පුළුවන්, පිසාච වෙලා ඉන්න පුළුවන්, කුම්බාණ්ඩ වෙලා ඉන්න පුළුවන් කවුරු හරි ඥාතියෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කුසගින්නක් තියෙනවා නම් වතුර පිපාසයක් තියෙනවා නම් ඒ වතුර පිපාස කුසගින්නක් නිවා ගන්න කියලා තමයි ওই പ്രേත බලිය තියන්නේ. එතකොට ඒකෙන් සතුටු වෙලා දහවල් සාංගික දානයෙන් පින් අනුමෝදන් කරනකොට ඒකෙනු සතුටු වෙලා ඒ ඇත්තෝ පින් අනුමෝදන් වෙලා ඒ පින Tamanට මේ පිනට අනුමෝදන් වෙන්න අවස්ථාව හදලා දුන්න ඒ ඥාතීන්ට මනුස්ස ලෝකේ ඉන්න මනුස්ස ඥාතීන්ට ආශිර්වාද කරලා නිදහස් වෙනවා කියන එක තමයි මේ කාරණාව ඇතුළේ විග්‍රහ කරන්නේ. එතකොට දැන් මේ තිරෝකුඩ සූත්‍රය මේවා සමහරු කියනවා ඉතින් මේවා මේ පසු කාලින එකතු වෙච්ච කතා මෙමයයි කියලා. ඒ ඉතින් ධර්මය නොදැන
මේ ලෝකයේ සංසාරයේ හේතුඵල න්‍යාය ධර්මතාවයේ වැඩ කරන විදිහ සහ හේතු නිරෝධය ඵල නිරෝධ ඥානයේ ගැන ගැඹුර නොදන්නා කමින්ම සංසාරයේ වරද්දාගෙන ප්‍රතිපදාව වරද්දාගත්ත තැන් වලින් තමයි මේවට පහර ගහන්නේ. ඉතින් මේවට පහර ගහන්න නැතුව මේවැය තියෙන ගැඹුරක් තේරුම් අරගෙන කටයුතු කරන්න මහන්සි වෙනවා නම් ඇත්තටම අපිට මනා ගැඹුරු අර්ථ රාශියක් විවරණය කරගන්න හැකියාවක් ලැබෙනවා. කොහොම හරි කමක් නැහැ. මේ අර්ථය හොඳට බලන්න. හැමතිස්සම පින් අනුමෝදනාවක් කියන තැනට එනකොට ඔබගේ හිත පිනෙන් පිරෙන්නට ඕනේ. පින කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය, අතහැරීම, නොයැලීම, මිදීම කියන තැනින් හිත සතුටටපත් වෙන්න ඕනේ. චිත්තම් පුණාතීති පුඤ්ඤං. ආන්ගේ චිත්තම් පුණාතීති පුඤ්ඤං හදයන් පුණාතීති පුඤ්ඤං කියන තැනින් හිතේ පැහැදීම, දාණය, දීමේ සතුටකින දෙන්න කලින් සතුට වෙන එක, දීලා සතුට වෙන එක, දීලා විරුණාට පස්සේ සතුට වෙන එක. මේ හැම මොහොතකම හිතේ සතුට පැහැදීම, ප්‍රසාදය කියන තැනින් ඇති වෙනකොට පමොජ්ජති නැත්තම් ප්‍රීති ප්‍රමෝදය කියන තැන ඇති වෙනකොට ඒ ප්‍රමෝදයම තමයි දැකබලා සතුට වෙන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ සතුට වෙන නේ අපේ ඥාතින් අපි වෙනුවෙන් මෙහෙම පින්කමක් කරනවනේ මොනතරම් වටිනවද සාදු 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 කියලා. ඒ ඇත්තොත් ඒ පින් අනුමෝදන් වෙලා නිදහස් වෙන හේතු තියෙනවා නම් නිදහස් වෙලා යන්නේ. ඉතින් අපේ යුතුයකම වෙන්නේ අපි කරන දේ හරියට කරන එක. ඒ අර්ථයෙන් පත්තිපත්තානුමෝදනාව කියන තැනින් ප්‍රාප්ති දානමය පින්කම් පුණ්‍යානුමෝදනා කරනවා කියන තැන් තමන්ගේ හදවතින්ම කරන්න. ඒක මෛත්‍රී ගුණයෙන් කරුණාවෙන්ම කරන්න. අඩුවක් නැතුව හිත සතුටින් පරෝගෙන පිනෙන් පුරෝගෙන අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් ගුණයෙන්ම දියුණු කරගෙන ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්ප්‍රයුක්ත හිතකින් පින් අනුමෝදන් කරන්න ඒ පුණ්‍යානුමෝදනාව ඊටාම බලවත්. ඒ වගේම තමයි මෙන්න මෙහෙම තව විග්‍රහ කරනවා. ඒ പ്രേත ලෝකයේ සීසාමක් නැත්තේය. ගව පාලනයක් එහි නැත්තේය. සම්පත් ලැබීමට හේතු එබඳු වෙළඳාමක් නැත්තේය. රන් රිදියෙන් කරන ලද ගනුදෙනුවක්ද නැත්තේය. හුදෙක් මැරි ඒ പ്രേත විශේෂයට පැමිණියෝ මිනිස්ලෝ වසන නෑමිතුරන් විසින් දෙන ලද පිනකින් ඒ പ്രേතයෝ යැපෙත්. අපි දෙන පින් වලින් තමයිලු ඒ නෑමිතුරන් දෙන පින් වලින් ඒගොල්ලෝ යැපෙන්නේ. යම්සේ උස්බිමෙක් වට ජලය මිටිබිම් කරා ගලා බසීද එපරිද්දෙම මේ මිනිස් ලෝකේ ඥාති ව්‍යසනාදීන් විසින් දුන් ඥාත්‍යාදීන් විසින් දුන් දාණය പ്രേතයන්ට පැමිණෙත්. අන්න උස්බිමක තියෙන ජලයක් පල්ලෙහාට ගලාගෙන එනවා වගේ මේ මනුස්ස ලෝකයේ ඉන්න පිරිස දෙන පුණ්‍යානුමෝදනාව ඒ කරන පින් අනුමෝදනාව අරගොල්ලන්ට වතුර පාරක් ගලාගෙන එනවා වගේ මහා සිසිලසක් බවට පත් වෙනවා කියලා කියනවා. දැන් ඕක සංකේතවත් වෙන්න තමයි අර පින් අනුමෝදන් කරන වෙලාවට අපි පැන් වාජනයකින් පැන් වඩන්නේ. පැන් වාජනයකට පැන් පුරෝල ඉවර වෙලා උස්බිමක ඉඳලා පල්ලෙහාට වතුර ගලාගෙන එනවා වගේ මේ පින් විහිදී පැතිරී ගලා ගොස් පිහිටාවා සසර සුවපත් වේවා නිවන් අවබෝධ වෙන්න හේතු වේවා කියන මෛත්‍රී සහගත කරුණා සහගත මුදිතා සහගත උපේක්ෂා සහගත ගුණයන් මුල් කරගෙනම පින් අනුමෝදනාවක් කළොත් ඒ අනුමෝදනාව ඒ අපේ හදවතින් වෙන ඒ අනුමෝදනාව ඔබ අපි හැමෝගෙම අතින් එහෙම කරන්න පුළුවන් නම් ඒ අනුමෝදනාවෙන් ඒ සියලුම പ്രേත කොටස් වලට ඒ හැම කෙනෙක්ටම මහා යහපතක් වෙන්නට හේතු වෙනවා කියන එක පෙන්නනවා. ඊළඟට මට මෙබඳු ධනයක් හෝ දානයක් හෝ දුන්නේ යයි මාගේ කටයුතු කළේ යයිද මොහුතුමු මාගේ නෑයෝයිද මිත්‍රයෝයිද මාගේ යාළුවයිද මෙසේ පෙර කරන ලද උපකාර සිහි කරමින් මිය පරලොව ගිය වුන් උදෙසා දන් දිය යුත්තේය. මියගිය ඥාතීන් කරපු අපිට වෙනුවෙන් කළා වූ යම් උපකාරයක් ඇත්නම් ඒ උපකාර මතක් කර කර ඒ උපකාරයන්ට කෘතෝපකාර කරනවා කියන අර්ථයෙන් පුණ්‍යානුමෝදනාවන් කරන්න කියලා කියනවා. හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැළපීමක් හෝ වේද එය පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනීය පිණිස නොවෙත්. කවුරු හරි අඬනවා නම් කවුරු හරි මිය ගියපු වෙලාවට අඬනවා නම් දොඩනවා නම් ශෝක වෙනවා නම් ඒක මිය ගිය කෙනාට ප්‍රයෝජනයක් නැහැ කියලා කියනවා. ඒ പ്രേතයෝ එහි උපන් පරිද්දෙන්ම සිටිත්. ඊළඟට යම් දාණය දෙන ලද්දේද මේ දක්ෂිනාව සංඝයා කෙරෙහි සුපිහිටියේ වන්නේය ඒ හේයින් ඒ പ്രേත සමූහයට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස විපාක පිණිස එකෙහිණීම විපාක දෙයි. සංඝයාව අරමුණු කරලා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා සංඝ ගුණය ඒ මහා සංඝයාගේ සංඝ ගුණය සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න ආදී මහා ගුණ අවබෝධයේ මුල් කරලාම ඒ ගුණය අරමුණු කරලා මේක සාංගිකව දානයක් පූජා කරනවාද ඒ දානයේ ආනිසංස අර විශාල පිරිසකට අර විශාල ඒ പ്രേත පිරිසකට සහ ඒ පින් අනුමෝදන් කරන නොපෙනෙන පිරිසකට මහා ආනිසංසයක් බවට පත් වෙනවා කියලා කියනවා. දැන් තව එකක් තියෙනවා. දැන් ගෙදර අපි හිතමුකෝ പ്രേත පිරිසක් ඉන්නවා කියලා. ඒගොල්ලන්ව එළවන අර්ථයෙන් දන් දෙන්න එපා පිංගුතුනි. එතකොට ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට දැනෙනවා මුන් මේ දන් දෙන්නේ අපිව එලව ගන්න කියලා. එතකොට සමහරවිට දැන් තරහෙන් ඉන්න പ്രേතයෙක් නම් තව තවත් කරදර කරනවා. හොඳට මතක තියාගන්න අපිට මේ නොපෙනෙන ලෝකයේ සම්බන්ධව අපි පොඩ්ඩක් කතා කළොත් අපිට මේ පේන ලෝකයේ අපේ සීමාව බොහොම සීමිතයි.
මේ නොපෙනෙන ලෝකයේ විශාල සත්ත්ව ප්‍රජාවක් මේ අපි වටපිටාවේ රැඳෙනවා. විශාල වශයෙන් ඉන්නවා. එතකොට අපි ඉන්න භූමිය වලට සමහරවිට මේ කල්පයේ මුලේ ඉඳලම හිමිකම් කියන පිරිස ඉන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි ඒ කිසිම කෙනෙක් එලවන්න පින් අනුමෝදන් කරන්න එපා. ඒකට පින් අනුමෝදනාවක් වෙන්නේ නැහැ. ඒතර මන්තර කිරිල්ලක් ඒක වෙන්නේ. ඔය මන්තර කිරිල්ලයි පින් අනුමෝදනාවයි දෙකක්. ඒක නිසා දන් දෙනකොට මන්තරයක් කරනවා වගේ නෙමෙයි ඒක වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ දැක බලා සතුටු වෙන්න, පැහැදිනු සිතින් සතුටු වෙන්න කියලා. ඒ ඇත්තන්ටත් සුවපත් භාවයේ සැලසෙන්න කියන අර්ථයෙන් හදවතේ කරුණාවෙන් දයානුකම්පාවෙන්මයි මේ වැඩේ වෙන්න ඕනේ. හැබැයි අපේ ඉතින් තියෙන බොහෝ වෙලාවට ප්‍රේතයොත් එක්ක අපිට ඉන්න බෑ, භූතයොත් එක්ක ඉන්නවා බෑ කියලා අපි ඕන්ව ඒ ප්‍රේත කොටාස බෝතල් වලට හිර කරන්න හරි. එහෙම නැත්නම් ගඟ මුහුදක දාන්න හරි. එහෙම නැත්නම් මේ මිනිසුන් හිර කරන්න හරි මහන්සි වෙනවා නම්. නැත්නම් ඔය සමහරව අද මෙහෙම තියෙනවා. gedara පින් දෙන්න හොඳ නෑ. පින් දෙනවා නම් පන්සලේ තමයි පින් දෙන්න ඕනේ. මං අහන්නේ මෙච්චරයි. පින් දෙනවා කියන එක හොඳ එකක්ද නරක එකක්ද? ඒතර ඔබ බොහෝ දෙනෙක් කියයි ඒක හොඳ එකක් කියලා. දැන් ඕක හොඳ එකක් නම් ඕක gedara කළාම පන්සලේ කළාම මොකද? ඔය තැන් දෙකේම කරන්න පුළුවන්. දැන් කවුරු හරි කියනවා නම් gedara පින් දෙන්න හොඳ නෑ පින් දෙන්න ඕනේ පන්සලේ කියලා මං අහන්නේ උඹලගේ ගෙවල් වල ඉන්න පෙරේතයෝ ටික භූතයෝ ටික බලා ගන්නකොට පන්සලේ හාමුදුරුවෝද? ඇයි පන්සලේ හාමුදුරුවෝද ඔබේ ගෙවල් වල ඉන්න පෙරේතයෝ ටික බලා ගන්න ඕනේ? එච්චර කෙලින්ම අහන්නේ වෙන මොකුත් අහන්නේ නෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න. පුණ්‍යානුමෝදනාව කියන එක gedara කළත් පන්සලේ කළත් ඒක හදවතින් කරන්න, සතුටු සිතින් කරන්න. අපි මේ කරන යහපතේ දැන් අපි යහපත් සිතුවිල්ලෙන් මේ පින්කම කරන්න ඕනේ. ඒ යහපත් සිතුවිල්ලෙන් කළොත් තමයි ඒ අනුමෝදනාව තව කෙනෙක්ට කරන්න පුළුවන් වෙන්නේ. අනිත් අය කෙරෙහි විහිදවන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මගේ පින්වතුනි gedara පින් දෙන්න ඔය මේ කාලේ තියෙන විකාර කතා වුණා. gedara පින් දෙන්න හොඳ නෑ. පන්සලට gedara පින් දුන්නාම ප්‍රශ්න වැඩි වෙනවා. ඒ බොරු කතා පින්වතුනි. පිනක් නම් පින කියන්නේ යහපත කියන අර්ථය, අලෝභය කියන අර්ථය, අද්වේෂය කියන අර්ථය, අමෝහය කියන අර්ථය, ගුණය කියන අර්ථය, සිතේ සතුට අතහැරීම කියන අර්ථය. ඒ අතහැරීම කියන ගුණේම පුණ්‍ය අනුමෝදනාව කරන්න. ඒ ගුණය තමන්ගේ හදවතින් වැඩෙන්න ඕනේ. ඒ හදවතින් වැඩෙන වාරයක් ගානේ එන පුණ්‍ය අනුමෝදනාව හරිම බලවත්. ඒක නිසා ඒ ආශිර්වාදය, ඒ ප්‍රසාදය ජනිත වෙන විදිහට පෙනෙන නොපෙනෙන හැමෝටම සුවපත් භාවයේ සැලසෙන විදිහටම මෛත්‍රිය දියුණු කරන්න. ඒ මෛත්‍රිය තුලින්මයි ඔය පුණ්‍ය අනුමෝදනාව නැగిලා එන්නේ. ඉතින් පෙනෙන නොපෙනෙන සියලු දෙනාට යහපතක් වෙන්න කියන අර්ථයෙන් පෙනෙන නොපෙනෙන හැම දෙනාටම සසර සුවපත් වේවා නිවනම වේවා කියන අර්ථයෙන් පුණ්‍ය අනුමෝදනාව කරන තැනකට ඔබ එනවා නම් gedara පින් දෙන්න හොඳ නෑ පන්සලේ තමයි පින් දෙන්න හොඳ. ඒවා බොරු කතා. ඒවා මහා බයිලා කතා. මගේ භාෂාවෙන් කිව්වොත්. ඒක නිසා තමන් හදවතින් තෙරුවන් සරණ යන්න, බුද්ධ රත්නය පිළිසරණ කරගන්න, ධර්මයේ රත්නය පිළිසරණ, සංඝයා පිළිසරණ කරගන්න, සසරේ ආදීනවේ තේරුම් ගන්න. මේ අපි ජීවත් වෙමින් ඉන්න වැඩ පිළිවෙල අවිනිශ්චිතයි. പ്രേත ලෝකෙන් හරි ඕන වෙලාවක ඇවිල්ලා තමන්ට ගහලා යන්න පුළුවන්, බැනලා යන්න පුළුවන්, චෝදනා කරලා යන්න පුළුවන්, පේන ලෝකෙන් වෙන්න පුළුවන්, නොපෙන ලෝකෙන් වෙනවා ඕනම වෙලාවක තමන්ගේ ජීවිතේ විනාශ වෙලා යන්න පුළුවන්. මේක මැරෙන්න පුළුවන්. මේක ඕනම වෙලාවක ඕනම රෝගයකට මේක වෙන්න පුළුවන් කියන බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති ආදී චතුරාර්යකා භාවනාවන් මුල් කරගෙන තමන් ජීවිතයේ යථාර්ථය දකින්න මහන්සි වෙන්න. ඒ ජීවිතයේ යථාර්ථය දකිමින් සංසාරයේ අතහැරන නුවණ තුලින්ම සංසාරයේ අතහරින්න මහන්සි වෙන අලෝභය කියන ගුණය තුලින්ම අද්වේෂය කියන ගුණය තුලින්ම අමෝහය කියන ගුණය තුලින්ම පුණ්‍යානුමෝදනාව කරන්න. ආන් ඒ අර්ථයෙන් කරන පුණ්‍යානුමෝදනාවෙන් සියලු සත්‍යයන්ට ඇත්තම යහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මෙතන විග්‍රහ කරන යම් දානයක් දෙන ලද්දේ ඒ දක්ෂිනාව සංඝයා කෙරෙහි සුපිහිටියේ වන්නේද එහි പ്രേත සමූහයට දීර්ඝ කාලයක් සැප පිණිස වන්නේය. ඒක නිසා සංඝයාට දෙන දානීය සහ සංඝයාට දන් දීලා ඉවරලා ඒ මියගිය ඥාතිට පින් අනුමෝදන් කිරීම ඊටාම සුවිශේෂයි කියන අර්ථය පෙන්නනවා. ඔබ විසින් යම් න්යායන් විසින් න්යායන් සඳහා කටයුතු ඥාති ධර්මයේ දක්වන ලදී. ඒ වගේම තමයි പ്രേතයන්ට මහත් වූ පූජාවෙක්ද කරන ලදී. භික්ෂූන්ට ශක්තියද දෙන ලදී. ඔබ විසිනුදු මහත් වූ පිනක් රැස් කරගත්තේය. තථාගතයන් වහන්සේ මේ එක්තරා රජ කෙනෙක් කළා වූ මට මතකයි මේ බිම්බිසාර රජුරෝ කරපු පින්කම ගැන තමයි මේ විග්‍රහ කරන්නේ. ඒකෙදි ඒ අර්ථය තමයි මේ විග්‍රහ කළේ. ඔය මට මතකයි ඔය කතාව තියෙන්නේ විපස්සී බුදුහාමුදුරයන් කාලෙදි වගේ දවසක් එක්තරා කොල්ල රංචුවක් ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට අරන් ගියපු දානයක් හොරා කනවා. ඒ දානේ හොරා කනවා. ඒ දානේ හොරෙන් ගන්නවා. මේක හොරා කෑවට පස්සේ ඒගොල්ලෝ මරණින් මත්තේ ඊටාම දුක්ඛිත අත්දැවක പ്രേත කොට්ටාසයක් වෙලා ඉපදිනවා. දැන් මේගොල්ලෝ പ്രേත කොට්ටාසයක් වෙලා ඉපදුනාට පස්සේ ඊට පස්සේ වෙන බුද්ධ ශාසනය විපස්සේ සිකී බුදු පියාණන් වහන්සේගේ කාලයේදී සමායන්න මේක වෙන්නේ කකුසඳ බුදු පියාණන් වහන්සේගේ කාලේදී. කකුසඳ බුදු පියාණන් වහන්සේගේ කාලේදී මේ දාණය හොරා කාපු මේ පිරිස මරණින් මත්තේ പ്രേත ලෝකයේ ඉපදෙනවා. പ്രേත ලෝකයේ ඉපදුනාට පස්සේ කකුසඳ බුදු පියාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටමින් අහනවා අපි
ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට ගෙනාපු දානයක් හොරෙන් කෑවා. වැරදි හිතකින් කෑවේ හොරෙන් කෑවේ. ඒකේ විපාකයක් විදිහට දැන් අපි പ്രേත ලෝකෙක ඉපදිලා ඉන්නේ. අපිට මෙතනින් ගැලවෙන්න හේතු නැද්ද කියලා. එතකොට කියනවා මේ බුද්ධ ශාසනයේදී ඔබලට පින් අනුමෝදන් වෙන්න අමාරුයි. උත්සාහ කරලා බලන්න මතු කවුසඳ කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේදී උත්සාහ කරන්න කියලා කියනවා. ඒතර කොණාගම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයක පහළ වෙච්ච කාලයක මේ සංසාර චක්‍රය පහළ වෙච්ච කාලයක ඒ කොණාගමන බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී පෙනී ඉඳලා මේ ඉදිරියේ පෙනී ඉඳලා ඉල්ලනවා අනේ බුදුහාමුදුරනේ අපිව බේරගන්න අපිට පින් අනුමෝදන් කරන්න කියලා. ඒතර කියනවා මට කරන්න පුළුවන් දෙයක් නෑ. උඹලා මේ බුදුරජාණන් වහන්සේගේ දානයකට මේ සංඝයාට ගෙනියපු දානයකට අත දාලා ඊටාම අනර්ථයක් ඔය කරගෙන තියෙන්නේ. මතු අනාගතයේ කාශ්‍යප කියලා බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේගේ ශාසනයේදී උත්සාහ කරලා බලන්න නිදහස් වෙන්න කියලා. ඉතින් අර പ്രേත විශේෂ අර පිච්චෙමින් දුක් විඳිමින් වතුර නෑ කන්න නෑ පිපාසිතව දුක් විඳිමින් ඉඳලා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනයේදී මේගොල්ලෝ පහළ වෙලා මේගොල්ලෝ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ඉදිරියට ඇවිල්ලා ඉල්ලනවා අපිව බේරගන්න අනේ බුදුහාමුදුරනේ අපිව බේරගන්න අපිට පින් අනුමෝදන් කරන්න කියලා. එතකොට කියනවා මටත් උඹලා වෙනුවෙන් කරන්න හැකියාවක් නැහැ. මටත් උඹලගේ විපාක ඊටාම දරුණුයි. නිදහස් වෙන්න පුළුවන් පින් අනුමෝදනාවක් ගන්න පුළුවන් මට්ටමක උඹලා නැහැ. හැබැයි උඹලගේ මේ කර්ම විපාකේ ගෙවෙනවා. ඔක ගෙවෙනවා ගෞතම බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන කාලෙදී. ඒ කාලෙදී උඹලගේ ඥාතියෙක් ලෝකේ ඉන්නවා බිම්බිසාර කියලා. ආන්නේ බිම්බිසාර රජුරවන්ට පෙනී ඉඳලා එයා හරහා පින් අනුමෝදනාවක් කරගන්න කියලා කියනවා. ඉතින් ඒ කිව්වා වගේම දවසක් රාත්‍රියේදී බිම්බිසාර රජුරෝ ගෞතම බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ බිම්බිසාර රජුරෝ ලෝකේ ජීවත් වෙන කාලේ බිම්බිසාර රජුරන්ට හීනෙන් ඇවිල්ලා ප්‍රකාශ කරනවා අනේ අපිව බේරගනින් කියලා මේ රජුරුවන්ව වික්ෂිප්තතාවයට ඇති කරනවා. ඒ කියන්නේ මේ പ്രേත ලෝකයේ පිරිස පෙනී ඉඳලා. දැන් මෙහෙම පෙනී හිටියට පස්සේ රජුරුවෝ ගිහිලා බුදුහාමුදුරන්ගේ මේ කතාව අහනවා. එව්වහම බුදුහාමුදුරෝ ඒ പ്രേත ඒ පිරිසගේ කර්ම විපාකය කියනවා සංඝයාට දානයක් දීලා පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා. ඉන්න අනතුරු තමයි ඔය රජුරුවෝ ඒ പ്രേත විශේෂයේ ඉන්න ඒ පිරිසටත් සංග්‍රහයක් ඥාති සංග්‍රහයක් කරලා ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඥාති බලියක් පූජා කරලා ඒ වගේම මහා සංඝයා උදෙසා සාංගික දානයක පූජා කරලා ඒ දාණය අර പ്രേත පිරිසට අනුමෝදන් කරලා ඒගොල්ලන්ව ඒ දුගතියෙන් නිදහස් වෙන්න ඒගොල්ලන්ට උපකාර කළේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් ඔය අදටත් සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගියාට පස්සේ ඔය සමහරු කියනවා අපේ අම්මා හීනෙන් ඇවිල්ලා පෙනුණා. අපේ තාත්තා මට හීනෙන් පෙනුණා. දාන ටිකක් දෙන්න ඕනේ. පන්සලට දාන ටිකක් අරන් ගිහලා පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා ඔය අදටත් අපේ සම්ප්‍රදායේ අපේ මිනිස්සු ඒ කතාව කියනවා. ඒ වෙන්නේ අර කතාවම තමයි. මොකද මිය ගිය ඥාති සමහරලාවට පින් ගන්න බැරි තැන්වලකට ගියොත් පින් ගන්න පුළුවන් තැනකට ගියොත් ඒ කියන්නේ නරක තැනකට ගියොත් තමයි ගොඩක් වෙලාවට පින් අනුමෝදන් වෙන්න හරි එන්නේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් වෙලා නැවත ඉපදුනොත් දෙවියෙක් වෙලා නැවත ඉපදුනොත් නැත්නම් බ්‍රහ්මෙක් වෙලා ඉපදුනොත් කොහොමද පින් අනුමෝදන් වෙන්නේ කියලා විශේෂයෙන් එන්නේ නැහැ. අර වගේ පරදත්තු උපජීවි පර කියන්නේ අනුන්ගෙන් දත්තු කියන්නේ යැපෙනවා කියන පරදත්තු උපජීවි කියන කොටාසයකට වගේ ගියොත් ඒ പ്രേත කොටසකට වගේ ගියොත් තමයි පෙනී ඉඳලා හරි නැත්නම් ධනවල හරි කොහොම හරි පින් අනුමෝදන් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් පින් අනුමෝදන් වෙන්න බැරි සත්වෝ දැන් අටමහා නරකයේ වගේ ඉන්න සත්වෝ අසුරනිකායවල ඉන්න සත්වයන්ට තිරිසංගත සත්වයන්ට පින් අනුමෝදන් වෙන්න. ඒ කියන්නේ දැන් අපි දැන් මේ කරන පින අනුමෝදන් වෙන්න කියලා කිව්වට දැන් තිරිසන් සතෙක්ට ඒක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි අවීචි මහා නරක ආදී කර්මානුරූපීව ඉන්න සත්වයෙක්ට ඒක කරගන්න හැකියාවක් නැහැ. එතකොට දෙවි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කළොත් දෙවියොත් පින් කැමති දෙවි කෙනෙක් ඇත්නම් සතුටු වෙලා අනුමෝදන් වෙනවා. ඒගොල්ලොත් අර දැන් දෙවියෝ කියන්නේ පුණ්‍ය විපාකයකින්ම තමයි ඉන්නේ. දැන් പ്രേත කොට්ටාස කියන්නේ පාප විපාකයක්. ඒතර පාප විපාකයක ඉන්න කෙනෙක්ට අපි මෙහෙන් යහපත් කර්මයක් කරමින් පින් අනුමෝදනාවක් කරනකොට ඒගොල්ලෝ දැක බලා සතුටු වෙන්න හේතු තියෙනවා නම් අනිවාර්යයෙන් සතුටු වෙලා නිදහස් වෙන්න හේතු හැදෙන්න පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් එදා අවුර කකුසඳ බුදු පියාණන් වහන්සේගේ කාලයේදී වෙච්ච සිද්ධිය මුල් කරලා තමයි බිම්බිසාර රජුරෝ ගෞතම බුදුහාමුදුරන් කාලේදී මේ දානය පූජා කරන්නේ සංඝයා උදෙසා. ඒ කරපු දානයේදී දැන් ඒ රජුරවන්ටත් ඒක මහා පුණ්‍ය පක්ෂයක් වුණා, මහා උපනිශ්‍රයක් වුණා ධර්ම අවබෝධයේ පිණිස යන ගමනට. ඒ වගේම තමයි අර പ്രേත පිරිසටත් දුක්ඛිත අත්බැව් වලින් නිදහස් වෙලා යහපත් සුගති අත්බැව් වලට එන්නට ඒක උපකාරයක් වුණා. ඉතින් ඔය අර්ථයෙන් මේ තිරෝකුඩ්ඩාදී සූත්‍රවල තියෙන මේ අර්ථය හොඳට බලන්න. ඒ අර්ථයෙන් පින් අනුමෝදනාව කියන එක කරන්න මගේ පින්වතුනි. ඒක දවද සමහර අද රහතන් වහන්සේ කියන තැනින් සමහරු කතා කරනවා රහතන් වහන්සේලා පින් අනුමෝදන් කරන්නේ නැහැ. මොකද පුණ්‍ය පාප පහිනස්සනේ. ඒතකොට ඉතින් මට අහන්න දින කාරණාව තමයි අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මව් ප්‍රේතියක් කලින් අබ්බැවක අම්මා කෙනෙක් වෙලා හිටපු කෙනෙක් දැන් പ്രേත විශේෂයේ ඉන්න කෙනෙක්
සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙනී ඉඳලා කියනවා මට වස්ත්‍ර නැහැ, මට පිං නැහැ, මට අනුමෝදන් කරන්න කියලා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ පහවදා උදේම පිණ්ඩපාතේ ගිහලා දානි හොයාගෙන එලා මහා සංඝයාට දම් පූජා කරනවා. ඊට පස්සේ පාංශු කුල චීවරයක් හදලා සෝහන් වල ගිහිලා රෙදි කෑලි හොයාගෙන එලා පාංශු කුල චීවරයක් හදලා ඒක සංඝයාට පූජා කරලා ඒ පින අනුමෝදන් කරනවා. එතකොට අර ප්‍රේතිය ඒක අනුමෝදන් වෙලා ඇවිල්ලා රාත්‍රී කාලේ දේවතාවියක් බවට පත් වෙලා රාත්‍රී කාලේ ඇවිල්ලා ඉවරලා තමන්ගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැමැති කලින් අබ්බවේ පුත්‍රයා ඉදිරියේ පෙනී ඉඳලා ඒ ස්වාමින් වහන්සේට නමස්කාර කළා කියනවා ඔබ වහන්සේ මට කළා වූ පුණ්‍යානුමෝදනාවෙන් මට යහපතක්මයි වුණේ කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි රහතන් වහන්සේලා පින් අනුමෝදන් කළා තියෙනවා. රහතන් වහන්සේලා පින් අනුමෝදන් කළාට රහතන් වහන්සේලාට පැවැත්ම පවතින පුණ්‍ය අபிසංකාරය සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට පාප අபிසංකාරය නැත්නම් පුණ්‍ය අபிසංකාර, අපුණ්‍ය අபிසංකාර, ආනෙන්ජ අபிසංකාර කියන අවිද්‍යාව සහගතව පැවැත්ම බලගන්නේ නැහැ. හැබැයි කිරිය සිත් මුල් කරගෙන උන්වහන්සේලාත් සියලු සත්‍යයන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ආන්නේ ශුන්්‍යත විහරණයෙන් වැඩ වාසය කරන මෛත්‍රී විහරණයෙන් වැඩ වාසය කරන බුද්ධ ආදී ආර්යුත්තමයන්න් වහන්සේලාගේ ගුණයේ තියෙන ගැඹුර අවබෝධ කරගන්න මහන්සි වෙන්න. එතකොට ඔබට මේ කතාවල තියෙන ගැඹුර ටික ටික වැටහෙන්න ගනී. ඒ වගේම තමයි දැන් මේක තව පැත්තක් පෙන්වන්නට ඕනේ. ද විශේෂයෙන්ම ජීවත් වෙලා ඉන්න දෙමාපියෝ කියන තැනට එනකොට අද ඉන්න අපේ දෙමාපියෝ සමහරලාට නිවන් දකින්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසේ නැති වෙන්න පුළුවන්. ධර්මයට පැහැදීමක් නැති වෙන්නට පුළුවන්. ඒකට කමක් නැහැ. ඒක බලෙන් ඇති කරන්න යන්නත් එපා. ඒකට මම ඔබට කියන කාරණාව තමයි ඒගොල්ලන්ට මේ පැහැදීම ඇති වෙන විදිහට ඒගොල්ලන්ට උදව් උපකාර කරන්න. කොහොමද උදව් උපකාර කරන්නේ? ඒගොල්ලන්ට කරදරයක් බාධාවක් ප්‍රශ්නයක් ආපුවාම ඒගොල්ලන්ට ඒක තමයි ජීවිතයේ ස්වභාවය කියන එක තේරුම් යන විදිහට ඒගොල්ලන්ට ඒක තේරුම් අරගන්න පුළුවන් වටපරිසරයක් හදලා දෙන්න. ඒකට මම කියන අර්ථය තමයි මේ දේශනාවලදී අපි කියන කතාවක් තමයි තමන්ගේ අම්මට තාත්තට ධර්ම මාර්ගයට එන්න කාණුවක් කපන්න. ඒකට ඔබගේ තියෙන හැකියාවන් ඔබගේ තියෙන දැන් ලෝකයේ තුල ජීවත් වෙනකොට විවිධාකාර දේවල් අපි කරන්න සම්‍යක් ප්‍රයෝගය යොදනවානේ. අන්න ඒ වගේ ධර්මයට විනයට එන්න ඒගොල්ලන්ට සම්‍යක් ප්‍රයෝග මුල් කරලා උපකාර කරන්න. එතකොට ඒ අර්ථයෙන් අම්මල තාත්තලට වෙන්න පුළුවන්, ඥාතීන්ට වෙන්න පුළුවන්, හිත මිත්‍රාදීන්ට වෙන්න පුළුවන්. අපිට පුළුවන් නම් ධර්ම මාර්ගයේ සම්බන්ධව, සසර සම්බන්ධව, මේ පැවැත්ම සම්බන්ධව තියෙන වැරද්ද තේරුම් අරගන්න තැනකට මානසිකත්වය යහපත් කරගෙන සත්‍ය අවබෝධය මතු කරගන්න තැනකට සත්‍ය අවබෝධයෙන්ම ඊතර වෙන තැනකට උදව් උපකාරයක් කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ සම්මුඛ කිරීම, ධර්මයේ සම්මුඛ කිරීම, සංඝයාගේ ගුණය සම්මුඛ වෙන තැනින් තෙරුවන ඇසුරු කරන්නට ඒගොල්ලන්ට වටපරිසරයක් හදලා දෙන්නේ. ඒක තමයි ඇත්තටම කරන්න පුළුවන් දේ. ඉතින් ඒක නිසා පින්කම් කරන්න දෙමාපියන්ට උදව් කරන්න, යහපත් කර්මයන් කරන්න ඒගොල්ලන්ට උදව් කරන්න. ඒ වගේම තමයි සංඝයාට දන් දෙනවා වගේම තමයි දුප්පත් මිනිස්සුන්ට උදව් කරන තැන ඉඳලා ත්‍රිසං සතෙක්ට කැම ටිකක් දෙන තැන ඉඳලා ඒ හැම දෙයක්ම සතුටින් කරන්න. ඒ හැම දෙයක්ම ඔබ පැහැදීමෙන් සතුටු සිතින් අඩුමතර මේ කැම ටිකක් කාලා විසික් කරන ඉඳුල් ටික පවා මේ ඉඳුල් ටික සතෙක්ට ආහාරයක් වේවා කියන තැනින් විසි කරන්න. ඒ ආදී වශයෙන් අර හැම මොහොතක්ම තමන්ගෙන් දෙයක් දෙන්න දීම පුරුදු කරන්න හුස්ම වගේ දෙන දේ යහපත් විදිහටම දෙන්න. දැන් අපිට දෙන්න පුළුවන් හොඳට අතමිට මොලවලා කෙනෙක්ගේ දත් ඇඳලා බඩට යන්න ගහන්න පුළුවන්. ඒකත් දීමක් තමයි. හැබැයි ඒක යහපත් දීමක් වෙන්නේ නැහනේ. ඒක අයහපත් දීමක්. ඒ වගේම තමයි දෙනවා කියලා හොඳ අරක්කු බෝතලයක් අරන් ගිහලා තව කෙනෙක්ට දෙන්න පුළුවන් හිත සතුටු වෙන්නේ කියලා. ඒක මිච්ඡා දානයක්. මත්වීමම තමයි අපිට ඊට පස්සේ සිද්ධ වෙන්නේ. කියන්නේ දැන් ධර්මයක් හරි අවබෝධ කරගන්න තියෙන හැකියාව නැති වෙනවා. මොකද මත් වෙන දේවල් දුන්නට පස්සේ මත්වීම තමයි විපාකයේ විදියට හම්බ වෙන්නේ. ඒක නිසා මත් වෙන මනස විකෘති වෙන අර පාපයට බර වෙන දේවල් වලට දැන් මට මතකයි එක්තරා කෙටි චිත්‍රපටි උළෙලකදී අපි දැක්ක එක්තරා වෙලාවක ඒ කෙටි චිත්‍රපටියක් ඒ කාලේ බලපු. ඒකේ එක කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයාට විවාහ සංවත්සර දවසේදී ගණිකාවක් ගෙනත් දෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයාට පරිහරණය කරන්න කියලා. ඉතින් එහෙම දීම් ගැලපෙන්නේ නැහැ. ඒවා ඇවිල්ලා මිච්ඡා වැඩපිළිවෙලක්. ඒවා ඇවිල්ලා මහා වරද්දගත් වැඩපිළිවෙලක්. එතකොට දෙන එක යහපත් දෙයක් අපි කරන්න ඕනේ හැමතිස්සෙම. තමන්ටත් යහපතක් වෙන අනික් කෙනාටත් යහපතක් වෙන තැනින් අපි දීම පුරුදු කරන්නට ඕනේ. ඒ අර්ථයෙන් ප්‍රියමధుර වචනේ අපිට දන් දෙන්න පුළුවන්. හොඳ මනුස්සකමට අනික් කෙනෙක්ට hina වෙලා සංග්‍රහ කරන්නට පුළුවන්. කෑම ටිකකින් කුසගින නිවා ගන්න උපකාරී වෙන අර්ථයෙන් සංග්‍රහ. දැන් කෑම වලට වහදාලා දෙන්නත් පුළුවන් කෙනෙක්ට. මෙරිලම් ඵලයන් කියලා. එතකොට කෑම කවනවා කියන තැනින් වස දාලා දුන්නොත් ඒකත් මේ යහපත් දානයක් වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් අපි උත්සාහවන්ත වෙමු. අපේ ජීවිත කාලය තුළ යහපතෙන් හික්මමින් යහපත් දේම දන් දෙන්න. යහපතම කරන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ යහපත පුළුවන් උපරිමයෙන් සිද්ධ කරමින් මේ ලෝකේ යහපත්වත් පවතින තේරුමක් නැහැ කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ හොඳයි කියලාවත් මේ සංසාරේ ඉන්න වටින්නේ නැහැ කියන තැනින් සසරින් එතර වීම පිණිස
තමන්ටත් අනුන්ටත් වට පරිසරය සැකසේවා කියන තැනින්ම සත්‍ය අවබෝධයම විවරණය වේවා කියන තැනින්ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම සැලසේවා කියන තැනින්ම මෛත්‍රී සහගත විහරණයෙන් එතර වෙන්න මහන්සි වෙන්න. ඒ උදෙසා ඔය දෙමාපියන්ට සැලකීම, පතිපත්ත අනුමෝදනාව, පුණ්‍ය අනුමෝදනා කිරීම මේ දේවල් හදවතින්ම කරන තැනකින් මහන්සි වෙන්න. මේක මේ ආධ්‍යාත්මික ගුණය තුලින්ම මේ නැණය පහළ කරගන්නට ඔබට වට පරිසරයේ සැකසේවි. ඉතින් ඒ අර්ථයෙන් තව ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම තමයි ප්‍රායෝගිකව ධර්ම මාර්ගයේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්න. එසේ ජීවිතය තුළ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරමින් සද්ධර්ම අවබෝධය සලසාගෙන සසරින් මෙතර වෙලා යන්න මහන්සි වෙන්න. ඒ උදෙසා මේ මොහොතේදී මේ සිද්ධ කරන්නට යෙද ධර්ම දානමය පින්කමත් හැමදෙනාටම උපනිශ්‍රයක් වේවා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔබගේ ජීවිතයේ බෝධිසත්ව ගුණය දියුණු කරගෙන නිවන් මගට යන්න නම් බෝධිසත්ව ගුණය දියුණු වෙන්නට ඕනේ. බෝධි ගුණ දියුණු වෙන කෙනාට තමයි බෝධි ඥාන පහළ කරගන්න හැකියාවක් ලැබෙන්නේ. බෝධි ගුණය කියන තැනට එනකොට තමනුත් අනුනුත් කියන තැනින් සියලු දෙනාටම යහපත නිවන කියන තැනින්, ඒ කියන්නේ සත්පුරුෂ ධර්මය, ආර්ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන්න කියන අර්ථයෙන් තමයි ගුණ අවබෝධය මතුවෙන්නට ඕනේ. ආන්ගේ ගුණ අවබෝධය මතුවෙනවා කියන තැන දැන් හැමතිස්සම තමන්නේ හැමතිස්සම ප්‍රමුඛ වෙලා තියෙන්නේ මට කියන තැනින් තියෙන්නේ. මට කියන තැනින් අයින් වෙලා අපි අපිට කියන තැනට එන්න. සමූහය කියන තැනට එන්න. දැන් සංඝ කියන්නේ සමූහය කියන අර්ථය. මම කියලා පොරක් එනවා කියන එක නෙමෙයි, අපි හැමෝම එකතු වෙලා යමක් කරනවා කියන තැනට තමයි කටයුතු වෙන්නට ඕනේ. ඒකට ඒ අර්ථයෙන් තමන්ගේ ඉදිරියේ ඉන්න කෙනා වඩාත්ම වැදගත් පුද්ගලයා විදිහට සැලකන්න. තමන්ගේ ඉදිරියෙන් ඉන්න කෙනාත් එක්ක ගෙවන වෙලාව වඩා වැදගත් වෙලාව විදිහට සලකන්න. තමන් ඉදිරියෙන් ඉන්න කෙනා එක්ක කරන ක්‍රියාකාරකම යහපත් ක්‍රියාකාරකම, ඒ කියන්නේ තමන්ට කරන්න පුළුවන් උපරිම යහපත තමන්ගේ ඉදිරියේ ඉන්න කෙනා වෙනුවෙන් කරන්න. ඒ අර්ථයෙන් වඩාම වැදගත් පුද්ගලයා, වඩාම වැදගත් වෙලාව, වඩාම වැදගත් ක්‍රියාව විදිහට යහපත හික්මීම නුවණැස පහළ වෙන දෙයක්ම කරන්න මහන්සි වෙන්න. ඉතින් ඒ උදෙසා දිවි දෙවනි කරලා ගුණපූර්ණ වැඩපිළිවෙල තමයි බෝධිචර්යාව කියලා කියන්නේ. ඒ බෝධිචර්යාව තුලම සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය පහළ වෙන්න ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද ආදී වශයෙන් මේ විවරණය කරන පැවැත්ම විනිවිද යන ඥාන දර්ශනය පහළ කරගන්න මහන්සි වෙන්න. ඒ උදෙසා ධර්මයේ තියෙන ගැඹුර නිරන්තර ශ්‍රවණය කරන, සාකච්ඡා කරන, ප්‍රශ්න ගැටළු නේවා යොමු කරමින් නැවත නැවතත් මේ ධර්මයේ තියෙන ගැඹුර විවරණය කරගන්න මහන්සි වෙමින් මේ ප්‍රතිපදාව පූර්ණේ කරගන්න මහන්සි වෙන යන ගමනේදී දානය, සීලය, භාවනාව, පත්ති, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, ධර්ම අපචායන, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, දිට්ඨිජු කම්මතා කියන තැනින් පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරමින් බුද්ධ ශ්‍රේෂ්ඨය අවබෝධ කරගැනීම පිණිස අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් මෙහෙය වෙන්නට ඔබ හැමදෙනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ, රත්නත්‍රේ අනන්ත ආශිර්වාදේ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සැලසේවා. නිවනින්ම නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කළා සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි. අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා මේ පුණ්‍යානුමෝදනාවේ වටිනාකම සහ විශේෂයෙන්ම දෙමාපියන්ට සැලකීම සහ ඥාති ප්‍රේතයන්ට ඒගොල්ලෝ සිහිපත් කළ පින් අනුමෝදන් කිරීමේ වටිනාකම විවරණය වෙන විදිහට ඒක නිවන් මාර්ගට උපකාර වෙන්නේ කොහොමද? සසරින් එතර වෙන්න ඒක උපකාර වෙන්නේ කොහොමද? ගුණ ශාසනය තුලින් නැන ශාසනය පහල කරගන්න උපකාර වෙන්නේ කොහොමද කියන තැන විවරණය වෙන විදිහට, ඒ අදහස අරුත් ගැනීම විදිහට ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට යෙදුනා. මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය දනු ලබන්නේ දියණියන් වන රුවිනි පෙරේරා, පවිත්‍රා වීරසිංහ, බෑණනුවන් වන ප්‍රසාද් වික්‍රමසිංහ, ආසිරි වීරසිංහ යන අය විසිනි. අරමුණ පිළියන්දල මාම්පේ වවනාවත්ත පාර අංක 395 දරණ නිවසේ පදිංචි ආදරණීය පියාණන් වන යූ.එස්. පෙරේරා මහතාට සහ 26 වන දින 70 වන ජන්මදිනයේ යෙදුණු ආදරණීය මෑණියන් වන නාලනී පෙරේරා මැතිණියට ධර්මදේශනී ජනිත වන්නා කුසල අනුමෝදන්ව නිදුක් නිරෝගී චිරජීවනයේ සහ දීර්ඝායුෂ සැලසේවා. එසේම ධර්ම දානින් ජනිත වන්නා වූ කුසල් අද දිනට 97 වන ජන්මදිනයේ යෙදුණු මීට වසර 11කට පෙර පරලෝසපත් බණ්ඩාරගම වල්ගම පදිංචිව සිටි හෙට්ටිගේ මිසිනෝනා ආච්චි අම්මාටත් වසර 10කට පෙර පරලෝසපත් වූ හෙට්ටිගේ මැගිනෝනා ලොකු ආච්චිටත් වසර 28කට පෙර පරලෝසපත් වූ බණ්ඩාරගම වල්ගම පදිංචි නේරිස් පෙරේරා සහ රාජගිරියේ පදිංචි සිටි යූ රොබර්ට් පෙරේරා යන සීයලාටත් ප්‍රසාද් මහතාගේ පරලෝසපත් පියාණන් වන විකුම් වික්‍රමසිංහ මහතාටත් මියගිය පරලෝකීය භව පරම්පරාගත අනිකුත් සියලුම ඥාති මිත්‍ර ආදීන්ටත් අනුමෝදන් වී අප්‍රමාදීවම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සැලසේවා.
ගෞරවනීය දේශකයන් වහන්සේ වරක් ප්‍රමුඛ සියලු මහා සංඝයාට සසර දුක කෙලවර කරලා නිවනින් නිවී සැනසීම පිණිසම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ විපුල ප්‍රයෝජන නෙලා ගැනීම පිණිසම හේතු වාසනා වේවා 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 කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුනේ ආකාරයෙන් මිෂ්ඨ සමෘද්ධිමත් වේවා. ප්‍රඥා නාලිකාවේ කටයුතු කරන ගෞරවනීය අධ්‍යක්ෂක ස්වාමීපාදයන්න් වහන්සේලා වරක් ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු හැමදෙනාටමත් ඒ කාර්ය මණ්ඩලයේ කටයුතු කරන කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, කාර්යාල කටයුතු සිදු කරන දරුවන් ඇතුළු ඒ හැමදෙනාටමත් තෙරුවණේ අනන්ත ආශිර්වාදය ලැබේවා. හැමදෙනාටම යහපතක්ම වේවා. සිතක් ශාන්තියක් අභිවෘද්ධියක්ම වේවා. උතුම් නිවන් සම්පත්ම සාධනීය වේවා. නිවනම වේවා, නිවනම වේවා, නිවනම වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සෞසතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක් සෙන් බෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිතමිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පිං දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්ම දේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවිසානන්තෝ ගුණ බලයෙන් උතුම් සද්ධර්මාභෝධියම සැලසේවා සුවපත් වේවා තිරුවන් සරණයි රාගක්ඛයෝ නිබ්බානං